ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ 10 ශ්‍රේණියේ 7 වන ඒකකය වන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය පාඩම යටතේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොටස ගැන මිමගින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම දුවේ පුතේ අපි මූලද්‍රව්‍ය පරමාණුවක සහ අණුවක වෙනස හඳුනා ගැනීමට මූලද්‍රව්‍ය පරමාණු හා අණු පිළිබඳ අපේ පෙර දැනුම ටිකක් අලුත් කර ගනිමු. පදාර්ථය නිර්මාණය වී ඇති තවදුරටත් බෙදිය නොහැකි කුඩාතම අංශුව පරමාණුව ලෙස හඳුන්වනවා. පරමාණුවක මැදේ න්‍යෂ්ටිය තුල ධනාරෝපිත ප්‍රෝටෝන හා උදාසීන නියුට්‍රෝන නම් උපපරමාණුක අංශු පවතින අතර මේ න්‍යෂ්ටිය වටා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වේගයෙන් චලනය වෙමින් පවතිනවා. නමුත් මේ බොහෝ මූලද්‍රව්‍ය පරමාණු ප්‍රතික්‍රියාශීලී බැවින් ඒවා ස්වභාවයේ නිදහස් තනි මූලද්‍රව්‍ය ලෙස පවතින්නේ නැහැ. ඒ අනුව එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් හෝ විවිධ වර්ගවල පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් සෑදුණු ඒකක අණු ලෙස හඳුන්වනවා. එසේනම් දුවේ පුතේ මේ මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රතික්‍රියාශීලීතාවය නිසා බොහෝ විට ඒවා නිදහස් පරමාණු ලෙස නොපවතින අතර මූලද්‍රව්‍ය පරමාණු සංයෝජනය වීමෙන් සෑදුණු අණු ලෙස පවතිනවා. ඒ අණුව දුවේ පුතේ අපට ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය අණු සහ සංයෝග අණු ලෙස අණු වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ මූලද්‍රව්‍ය අණු කියලා කියන්නේ? එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් සාදන අණු වලට අපි මූලද්‍රව්‍ය අණු කියලා කියනවා. උදාහරණයක් ලෙස වායුමය අවස්ථාවේ පවතින හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වීමෙන් සෑදුණු අණුවක් ලෙස පවතිනවා. මේ ආකාරයෙන් එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් සෑදුණු අණු සම පරමාණුක අණු නමින්ද හඳුන්වනවා. ඊළඟට අපි බලමු සංයෝග අණුවක් කියන්නේ මොකක්ද කියලා. සංයෝග අණුවක් කියන්නේ එකිනෙකට වෙනස් වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් සෑදුණු ඒකක වලට. උදාහරණයක් විදිහට අපි හැමෝම දන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක් සෑදී ඇත්තේ කාබන් හා ඔක්සිජන් නම් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු සංයෝජනය වීමෙන්. මේ ආකාරයෙන් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු වලින් සෑදුණු අණු විෂම පරමාණුක අණු නමින්ද හඳුන්වනවා. හොඳයි දුවේ පුතේ අපි දැන් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක් කියන්නේ කුමක්ද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. හොඳයි දුවල පුතාලට මතක ඇති අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොටසින් මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය පහසුවෙන් ප්‍රකාශ කරන ආකාරය ඉගෙන ගත්තා. එහිදී අපි මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය තෝරාගත් කිසියම් පරමාණුවක ස්කන්ධයකට සාපේක්ෂව ප්‍රකාශ කළා. එසේ පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරනුයේ යමකට සාපේක්ෂවද එය පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස හඳුන්වනවා. දුවල පුතාලට මතකයි නේද අපි පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස යොදාගත් මූලද්‍රව්‍ය. ඔව් අපි ඒ සඳහා කාබන් මූලද්‍රව්‍යයේ සමස්ථානිකයක් වන කාබන් 612 සමස්ථානිකය තමයි යොදාගත්තේ. දුවල පුතාලට මතක ඇති එයිනුත් එනම් කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයනු හරියටම 12 එකක කොටසක් තමයි අපි පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස භාවිතා කරන්නේ. අණුව දුවේ පුතේ
අපට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ගණනය කරගන්න පුළුවන්. ඒ අනුව කාබන් 612 පරමාණුක ස්කන්ධය 1.999 ගුණ කිරීම 1023ක බලයක් ග්‍රෑම් වන අතර එම අගය 12න් බෙදූ විට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ලෙස 1.66 ගුණ කිරීම 1024ක බලයක් ග්‍රෑම් ලෙස අපට ලැබෙනවා. දුවල පුතාලට මතක ඇති අපට මේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ඒකකයක් ලෙස සලකා මූලද්‍රව්‍ය පරමාණුවල ස්කන්ධය පහසුවෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා. ඒ අනුව මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීමට මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය වන කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයෙන් බෙදිය යුතු වෙනවා. හොඳයි දුවේ පුතේ, මූලද්‍රව්‍ය පරමාණුක මෙන්ම මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධයද අපිට එම පරමාණුක ස්කන්ධ ඒකකයම භාවිතා කරලා ඊට සාපේක්ෂව ප්‍රකාශ කරන්න පුළුවන්. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම මූලද්‍රව්‍ය හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා. ඒ අනුව මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීමට මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය වන එනම් කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයෙන් බෙදිය යුතු වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි මෙතෙක් ඉගෙනගත් කරුණු සාරාංශ කිරීමෙන් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෙවීමට මෙම සමීකරණ තුනම භාවිතා කරන්න පුළුවන්. අපි මේ සමීකරණ එකින් එක බැලුවොත් පළමුවෙන්ම මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් බෙදීමෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයා ගන්න පුළුවන්. ඒ වගේම මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගයෙන් බෙදීමෙන්ද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. ඒ තවත් ආකාරයකට ප්‍රකාශ කළහොත් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය 1.66 ගුණ කිරීම 1024ක බලයක් ග්‍රෑම් අගයෙන් බෙදීමෙන්ද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ආශ්‍රිත ගණනය කිරීම වලදී ගණනයට අදාළව දී ඇති දත්ත අණුව මේ සමීකරණ තුනෙන් ගැළපෙන සමීකරණය යොදාගෙන අපට සාපේක්ෂ අණුක ස්කන්ධ අගයන් ගණනය කරන්න පුළුවන්. හොඳයි, අපි දැන් උදාහරණයක් ලෙස ජලාණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරමු. මේ සඳහා අපට දත්ත ලෙස ජල අණුවක ස්කන්ධය 2.999 ගුණ කිරීම 1023ක බලයක් ග්‍රෑම් ලෙසත්, ඒ වගේම කාබන් 612 පරමාණුක ස්කන්ධය 1.999 ගුණ කිරීම 1023ක බලයක් ග්‍රෑම් ලෙසත් දීලා තියෙනවා. මේ දීලා තියෙන දත්ත අණුව අපට ජලාණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ සෙවීමට අදාළ සමීකරණය ලියා ගන්න පුළුවන්. සමීකරණයට දත්ත ආදේශ කිරීමෙන් පසු මේ සුළු කිරීම අවසානයේදී අපට ජලාණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස 18ක අගයක් ලැබෙනවා. එතකොට දුවල පුතාලට මතක ඇති
අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන අවස්ථාවේදී වගේම මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කිරීමේදීත් සිද්ධ වෙන්නේ සාපේක්ෂව ස්කන්ධය ප්‍රකාශ කිරීමක්. මේ නිසා මෙම ස්කන්ධයන් දෙකම ග්‍රෑම් ඒකකයෙන් ආදේශ කරන නිසා බෙදීමේ ඉරට ඉහළින් තියෙන ග්‍රෑම් බෙදීමේ ඉරට පහළින් ඇති ග්‍රෑම් ඒකකයට සුළු වන නිසා අවසානයේදී අපට ලැබෙන සාපේක්ෂ අණුක ස්කන්ධ අගයට ඒකකයක් නැහැ. එනම් සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකකයක් නැහැ. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට බලමු අණුවක අණුක සූත්‍රය ඇසුරින් කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ කියලා. කිසියම් අණුවක එහි රසායනික අණුක සූත්‍රය මගින් එම අණුවේ එක් අණුවක් සෑදීමට දායක වන මූලද්‍රව්‍ය පරමාණු වර්ගය සහ පරමාණු ප්‍රමාණය සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස ජලාණුවක අණුක සූත්‍රය අපට H2O ලෙස දක්වන්න පුළුවන්. ඒ අණුව ජලාණුවක් සෑදී ඇත්තේ ඔක්සිජන් පරමාණු එකකින් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකට රසායනිකව සංයෝජනය වීමෙන්. තවත් උදාහරණයක් ලෙස මීතේන් අණුවේ රසායනික සූත්‍රය CH4 ලෙස දක්වන්න පුළුවන්. රසායනික සූත්‍රයට අනුව මීතේන් අණුවක් සෑදී ඇත්තේ කාබන් පරමාණු එකක් සහ හයිඩ්‍රජන් පරමාණු 4ක් රසායනිකව සංයෝජනය වීමෙන්. හොඳයි. මේ අණුව දුවේ පුතේ අපට දී ඇති අණුවක රසායනික සූත්‍රයෙන් එම අණුව සෑදී ඇති මූලද්‍රව්‍යයන් හා මූලද්‍රව්‍ය පරමාණු ප්‍රමාණයන් සොයා ගන්න පුළුවන්. ඒ අණුව දුවේ පුතේ තේරුම් ගන්න පුළුවන්. එසේනම් මේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය වනුයේ එම අණුව තුල අඩංගු මූලද්‍රව්‍ය පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ VGA ඓක්‍ය බව. හොඳයි, අපි බලමු කොහොමද අණුක සූත්‍රය ඇසුරින් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න කියලා. මේ සඳහා අපට අණුක සූත්‍රයෙන් දැක්වෙන මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන ආකාරය බලමු. මේ සඳහා අපට ජල අණුවක් සෑදී ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි ජල අණුවට අදාළ රසායනික සූත්‍රය ලියාගත යුතු වෙනවා. ඉන්පසු අපි රසායනික සූත්‍රයෙන් දැක්වෙන ආකාරයට එහි සඳහන් මූලද්‍රව්‍ය පරමාණු ගණන ලියාගත යුතු වෙනවා. ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ නිසා එක් හයිඩ්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙන එකක් අපි පරමාණු ගණනින් එනම් 2න් ගුණ කරනවා. ඊළඟට ඔක්සිජන් පරමාණු එකක් ඇති නිසා එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගය වෙන 16 මේ අගයට එකතු කරනවා. අවසානයේ ජල අණුවක් සෑදී ඇති මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ VGA එකතුව ලෙස අපිට 18ක අගයක් ලැබෙනවා. ඒ අණුව ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය 18ක අගයක් ලෙස අපිට සොයා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි තවත් උදාහරණයක් බලමු. මෙතනදී මීතේන් අණුවක රසායනික සූත්‍රය ඔයාලට දීලා තියෙනවා. මුලින්ම අපි මෙතනදී රසායනික සූත්‍රය ලියාගෙන රසායනික සූත්‍රයෙන් දැක්වෙන පරිදි මූලද්‍රව්‍ය පරමාණු ගණන ලියාගත යුතුයි. මීතේන් අණුවක
සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම සඳහා අපට කාබන් හා හයිඩ්‍රජන් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් අවශ්‍ය වෙනවා. මෙහිදී එක් මීතේන් අණුවක කාබන් පරමාණු එකක් තියෙනවා. එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අගය 12ක් වෙනවා. ඒ වගේම මීතේන් අණුවක හයිඩ්‍රජන් පරමාණු 4ක් ඇති නිසා එක් හයිඩ්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන එක පරමාණු ගණනින් එනම් 4න් ගුණ කර මෙම අගයට එකතු කළ යුතු වෙනවා. එවිට අපට මීතේන් අණුව සෑදී ඇති මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ එකතුව ලෙස 16ක අගයක් ලැබෙනවා. එනම් මීතේන් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස අපට 16ක අගයක් ලැබෙනවා. ඒ අනුව දුවේ පුතේ මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් දී ඇති විටකදී අපිට ඒ අදාළ අණුවේ රසායනික සූත්‍රය දන්නවා නම් මේ ආකාරයෙන් පහසුවෙන් එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ස්වභාවයේ ඇතැම් සංයෝග අණු ලෙස නොපවතින අතර ඒවා අයනික දැලිස් ලෙස පවතිනවා. මෙසේ අයනික දැලිස් ලෙස පවතින මෙම සංයෝග අයනික සංයෝග ලෙස හඳුන්වනවා. මොකක්ද මේ අයන දැලිසක් කියන්නේ? දැන් දුවේ පුතේ ජල අණුවක් සැලකුවොත් ජල අණු තනි තනි අණු ලෙස පවතිනවා. නමුත් උදාහරණයක් ලෙස සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනික සංයෝගයක් සැලකූ විට එහි අයන වලින් සැදුණු දැලිසක් තිබෙනවා. ඒ කියන්නේ මේ රූපයේ දැක්වෙන ආකාරයට සෑම ක්ලෝරයිඩ් අයනයක් වටා සෝඩියම් ධනායන 5ක්ද ඒ වගේම සෑම සෝඩියම් ධනායනයක් වටා ක්ලෝරයිඩ් අයන 5ක්ද තිබෙන ආකාරයේ අංශ සැකැස්මක් දැක ගන්න පුළුවන්. මේ වගේ පරමාණු සැකැස්මක් අපි අයන දැලිසක් ලෙස හඳුන්වනවා. මේ අණුව සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගයේ දැලිසක සෝඩියම් ධනායන හා ක්ලෝරයිඩ් අයන සමාන ප්‍රමාණ වලින් තියෙනවා. ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් තියෙනවා. ඒ අණුව එහි රසායනික සූත්‍රය අපට මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. මෙහිදී සෝඩියම් ක්ලෝරයිඩ් අයන දැලිසෙහි සෝඩියම් ධනායන හා ක්ලෝරයිඩ් අතර පවතින සරලතම අනුපාතයේ එකට එකක් වන නිසා සෝඩියම් පරමාණු එකක් සහ ක්ලෝරීන් පරමාණු එකක් යොදාගෙන මේ ආකාරයට අපට රසායනික සූත්‍රය ලියන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ අයන දැලිසක මූලද්‍රව්‍ය පරමාණු අතර පවතින සරලතම අනුපාතයේ සලකා එහි සූත්‍රය අපි ලියනවා. මෙසේ ලියන සූත්‍රයට අපි ආනුභවික සූත්‍රය කියලා කියනවා. හොඳයි. අයනික සංයෝගවල අණු නොමැති බැවින් අපි අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ අයනික සංයෝගයේ අයන දැලිස තුල පවතින මූලද්‍රව්‍ය පරමාණු අතර සරලතම අනුපාතයෙන් ලියා ගනු ලබන සූත්‍රයට අදාළ ස්කන්ධයයි. එය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස අපි අයනික සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිසේ සූත්‍ර ස්කන්ධය සොයමු. මෙහිදී අපට සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රයට අදාළව සෝඩියම් හා ක්ලෝරීන් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් අවශ්‍ය වෙනවා. ඒ අනුව සෝඩියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන 23 හා ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන 35.5 වන අගයන් වල එකතුවෙන්
සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධයේ ලෙස 58.5ක අගයක් ලැබෙනවා. හොඳයි. දුවේ පුතේ මම සිතනවා ඔයාලට පරමාණුක ස්කන්ධ ඒකකයේ භාවිතයෙන් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ සොයන ආකාරය ගැනත් අණුවල රසායනික සූත්‍රය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ භාවිතයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධයේ සොයන ආකාරය ගැනත් ඒ වගේම අයනික සංයෝගවල නම් අයනික දැලිසට අදාළ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයේ සොයන ආකාරය ගැනත් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වගේම මෞලය ආශ්‍රිත ගණනය කිරීම කරන ආකාරය ගැනත් මෙම පාඩමට අදාළ 3 වන කොටසින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්.